තාලපුට රහතන් වහන්සේ. මම මේ කල්පනා කරන්නේ දියැලි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවේම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නේ? මං කවදාද මගේ මේ අදහස ඉෂ්ට කරගන්නේ? ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මා කසාවතක් පොරවා ගන්නේ කවදද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් මං කල් ගෙවන්නේ කවදද? රාග ද්වේෂ මෝහ සිතින් ඉවත් කරලා මහා වනාන්තරයක සැනසෙල්ලේ කල් ගෙවන්නේ මං කවදද? මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලා වේදනා දෙනවා. ජරා මරණ වලින් පීඩිත කැදැල්ලක් වගේ. ඉතින් මම මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නේ කවදද? මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්. දුකම හදලා දෙන දෙයක්. වැල්පටක් වගේ ජීවිතේට ඉතිලා තියෙනවා. ඉතින් මං ප්‍රඥාවෙන් හදපු කඩුවත් අරගෙන ඒ වැල්පොට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතන් වහන්සේලාගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මං ඒ සිංහාසනේ වාඩි වෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? මං හරිම ආසයි සත්පුරුෂ ආශ්‍රේත. සද්ධර්මයේ ගරු කරන සත්‍ය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උත්තමයන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවදද? මං හරි ආසයි නිවන් අවබෝධ කරගන්නට. ඉතින් මං කම්මැලි නැතිව, සාපිපාසා නැතිව, අවුසුලම් පීඩා නැතිව, මැසි මදුරු සර්පයන්ගේ පීඩා නැතිව කන්දි ගුහාවක නවතින්න යන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඉතින් අවබෝධ කරගන්න දුෂ්කර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවාගෙන සිත සමාධිමත් කරගෙන ප්‍රඥාව දියුණු කරලා මං අවබෝධ කරගන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? සමාධියක් ඇති කරගන්නට
මාත් හරීම කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඔක්කොම ඇවලුණු ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? නපුරු වචන අහන්න ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදද? මට ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාවෙන් උදම් නොවි මං ඉන්නේ කවදද? කවදද මේ අදහස මං ඉෂ්ට කරගන්නේ? මා තුලත් මගින් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම ලී කැබලි වගේ, තනකොළ වගේ මන් නුවණින් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? වැස්ස කාලෙට මහ වනාන්තරයේ රහතන් වහන්සේලා වැඩි මගේ මාත් සිවුරු පොරවගෙන යනකොට ඒ වැස්සෙන් තෙමි තෙමි මං යන්නේ කවදද? මගේ ඒ අදහස් මං ඉෂ්ට කරගන්නේ කවදද? මහ වනාන්තරයේ කඳු අතර ඉන්න මොනරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මම භාවනා කරන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ගංගා, යමුනා, සරස්වතී වගේ මහා ගංගා තියෙනවා. ඊටා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඉතින් ඒවා පයින් ස්පර්ශ නොකොට මං 이르දි බලයෙන් ඊතර වෙන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඇත්‍රලින් වෙන්වෙච්ච හස්ති රාජයෙක් වගේ මේ පංචකාමයන් තුල තිබෙන සුන්දර විදියට පෙනෙන මේ සියලුම අරමුණු වලට ඇති ආශාවෙන් වින් වෙලා මම භාවනා කරන්නේ කවදද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ණයක් අරගෙන දුක් විඳින දිලින් දෙකට නිධානයක් හම්බ වුණා වගේ මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවබෝධ කරගෙන පිරී ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඒ සිත අවුරුදු ගණනාවක් තිස්සේ පුලපුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ? නුඹ මට පැවිදි වෙන්න කොයිතරම් බල කෙරුවද? ඔන්න මම දැන් මහාන වුණා. ඒ සිත දැන් නුඹ භවනා නොකරන්නේ ඇයි? ඒ සිත නුඹ මගින් ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා? කඳු අතර කුරුල්ල නාද කරද්දී දියලි ගලා බසිද්දී ගල්තලාවක් මත ඉඳගෙන භාවනා කරන්ට කීව නේද? නුඹ ඒ ගැන ගොඩාක් ආශාවෙන් ඉන්නවා කියලා කිව්ව නේද?
ඒ සිත නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙලිසෙල්ලම් අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මහාන වුණා. ඔන්න මං වනාන්තරයට ආවා. ඒත් නුඹ දැන් මොකද මේ මාව නිවන් මගේ යොදවලා සතුටු නොකරන්නේ? ඒ සිත ඔය සිත වෙන කෙනෙකුගේ නොවේ. මගේ කියලායි සලකන්න තියෙන්නේ. ඔන්න මං දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නේ? මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මං තේරුම් ගත්තා. ඒ නිසාමයි මම මේ අමා නිවන සොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ සිත නුඹ දන්නවද? ඊතා යහපත් දේ පවසන පුරුෂෝත්තමයන් වහන්සේ, මහා වෛද්‍යවරයාණන් වහන්සේ, පුරුෂ ධම්මසාරථී බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන වදාළ දේ. සිත කියන්නේ චපල දෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගේ. රාගය දුරු නොකළ කෙනාට මේ සිත පාලනය කිරීම ඊටාම දුෂ්කරයි. පෘථග්ජන සත්වයා ඉන්නේ අවිද්‍යාව තුළ. ඉතින් මේ සත්වයා මේ විසිතුරු මිහිරි සිත් ඇද ගන්නා කාමයටම ඇලෙනවා. ආයමත් භවෙම සෝසයා යන එයාලා කැමති දුකටමයි. ඉතින් මේගොල්ලන්ව යහපතින් වළක්වලා නිරේ දක්වාම ඇදගෙන යන්නේ මේ සිත විසින්. මහ වනාන්තරේ මොනරු කවුලෝ නාද කරනවා. ව්‍යාග්‍රයෝ වනසතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හැර ගන්න සිද්ධ වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කරගන්න එපා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? දැන් භාවනා කරන්න ඕන. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ඕන. බල ධර්මයන් දියුණු කරගන්න ඕන. බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන සමාධිය දියුණු කරන්න ඕන. මේ බුද්ධ ශාසනයේම ත්‍රිවිද්‍යාව ලබා ගන්නට ඕන කියලා ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ ඒ සිත නුඹ නොවේද? අමා නිවන් මගේ පුහුණු වෙන්න ඕන. හැම දුක් නැති කරන, හැම කෙලෙස් සෝදා හරින, අමා නිවන කරා පමුණුවන ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩන්නට කියලා ඒ සිත මහාන ජීවිතේට මාව යොමු කළේ නුඹ නොවේද? මේ පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්නට, ඒ දුකක් බව අවබෝධ කරගන්නට, ඒ දුක හදන දේ ප්‍රහාණය කරන්නට, මේ ජීවිතේදීම දුක අවසන් කරන්නට කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? මේ සංස්කාර අනිත්‍ය වශයෙන්,
දුක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වදයක් වශයෙන්, විදර්ශනා වශයෙන් මනසේ හැසිරෙන කෙලෙස් වළක්වන්නට කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? හිස මුඩු කරගෙන අවලස්සන වෙන්න කිව්වා. පාත්‍රයක් අතට ගන්න කිව්වා. සසර දුකෙන් සාපලද්දෙක් වගේ භික්ෂූන් අතරට යන්න කීවා. මහා ඉසිවර ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලා කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? සිත සංවර කරගන්න කීවා. පිණ්ඩපාතේ වඩිනකොට දායක පවුල් ගැන, කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කීවා. පොහෝ දවසේ පෑයූ පුන් සඳක් වගේ ඉන්න කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? වනාන්තරේ නවතින්න කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න කීවා. අමුසොහනි වාසය කරන්නත් කීවා. පාංශකූල සිවුරු පොරව ගන්නට කිව්වා. නිදාන නොගෙන භාවනා කරන්නට කිව්වා. හැම තිස්සෙම දුතාංග රකින්න කැමති වෙන්න කියලා කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඒ සිත ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටව ගන්නවා. අන්තිමේදී ඒ ගස් මුලින්ම කපලා දාන්නටයි කැමති වන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නා වූ මේ සංසාරයටමයි නුඹ මාව යොදවන්න හදන්නේ. ඒ රූප රහිත සිත නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සේ නම් මං නුඹේ වචනයට අවනත වෙන්නේ නැහැ. කාමයන් කියන්නේ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම් මුහුණ හරවගෙන ගමන් කරන්නේ ඒ අමා නිවන තියෙන දිශාවටයි. ඒ සිත මම මහණවනේ වාසනාව නැතිව නොවේ. පිඬුසිඟායන්ට ලැජ්ජා නැතිකමට නොවේ. චපල සිත නිසාත් නොවේ. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නොවේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවත් නොවේ. මන් නුඹේ වසඟයට පත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තියෙන්නේ. අල්පේච්ඡකම කියන්නේ රහතන් වහන්සේලා ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරනකොට දුක සංසිඳෙනවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද? නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නේ. අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත් කලු කාම, මේවා ඔක්කොම මං වමනි කළා. වමනි දාපු දෙයක් ආයෙමත් ගිලින්ට මට ඕන කමක් නැහැ. ඒ සිත
මං හැම තැනකදීම කලේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹව කේන්ති ගැස්සුවේ නැහැ. මා තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹට කෙලෙහි ගුණයක් නැහැ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවගෙන ආවේ නුඹයි. ඒ සිත එක් කාලෙක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම මං වෙලින්දෙක් වුණා. නුඹ නිසාම මං දාසෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරයට ගියා. නුඹ නිසාම මං තිරිසන් ලෝකෙට ගියා. නුඹ නිසාම මං പ്രേත ලෝකෙටත් ගියා. ඒ සිත නුඹ මේ ආයමත් දෝහිවන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර පෙන්වන්නේ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්නට හදන්නේ පිස්සෙක් වගේ නේද? ඒ සිත මේ තරම් දේවල් මට කරන්නේ මා විසින් නුඹට කළ වරද කුමක්ද? ඒ සිත ඉස්සර නුඹ කැමැති තැන්වල හිතු මනාපෙට කැමැති විදිහට ඇවිදගෙන ගියා. ඒත් අද මන් ඒ හිතුවක්කාර සිත යෝනිසෝ මනසිකාරේ නම් වූ හින්දුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇටෙක්ව හින්දුවෙන් දමනය කරනවා වගේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකය මට පෙන්වලා දුන්නේ අනිත්‍ය වශයෙන්, අස්තිර වශයෙන්, අසාර වශයෙන්. ඒ සිත මාව ඒ බුද්ධ ශාසනයට ඇතුළු කරපන්. ඊතර වෙන්න කොහෙත්ම බැරි තරම් දුෂ්කර මේ සංසාර සැඩපහරින් මාව ඊතර කරපන්. ඒ සිත දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිත නොවේ. දැන් නුඹට ඕනෑ විදියට මාව හසුරුවන්නට බෑ. මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මං මහාන වෙලා ඉන්නේ. ඒ නිසා මං වගේ අය විනාශයටපත් වෙන්නේ නෑ. කඳු, සාගර, ගංගා, මහ පොළොව ආදිය මේ සතර දිසාවේ, සතර අනු දිසාවේ උඩ යට හැම තැනකම සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයේම කෙලෙසුන් නිසා දුක් විඳිනවා. ඒ සිත නුඹ සතුටින් ඉන්න හදන්නේ කොහේ ගිහින්ද? ඒ සිත මන් දැන් දැඩි විදියට වීරිය පිහිටුවාගෙන ඉන්නේ. දැන් නුඹ මට කුමක් කරන්නටද? ඒ සිත දැන් ඉතින් නුඹේ වසඟේ මාව පවත්වන්නට බෑ. දෙපැත්තෙම කටවල් තිබෙන අසුචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්නටවත් කැමති වෙන්නේ නෑ. අන්න ඒ වගේ දොරටු 9කින් අසුචි වෑහෙන මේ ශරීරයට නින්දා වේවා. ඒ සිත වල්ලූරන් මුව පැටව් ඇවිද යන කඳු බෑවුම් තියෙන කඳු මුදුන් තිබෙන ස්වභාවයෙන්ම ලස්සන අලුත් වැස්සින් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල්ලෙනකටයි දැන් ඔබ ආවේ. දැන් ඉතින් සතුටු වෙයන්.
තද නිල් පාට බෙල්ල තිබෙන සුන්දර සිලු තිබෙන ලස්සන පිල් කලඹ තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලෝ జాතියක් තමයි මොනරු කියන්නේ. ආකාශයේ ගොරවනකොට ඒ මොනරු නාද කරනවා. ඒ සිත වනාන්තරයේ කුටියක භාවනා කරන නුඹ දැන් ඉතින් ඒ ගැන සතුටු වෙන්න. වැස්ස කාලෙට තනකොළ වැවෙනවා අඟල් 4ක් විතර උසට. මහා වනයේ මල් පිපෙන්න ගන්නවා වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරේ බිම තමයි නිදාගන්නේ. ඒ නිම් තන බිම අලුත් යහනක් වගේ හරිම මෘදුයි. ඒ සිත ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් කොටියා ගන්නවා වගේ මන් ඔබව দমনය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මට කම්මැලිකමක් නැහැ. බලල්හමක් හොඳට පදම් කරනවා වගේ මං නුඹව නිවනට සුදුසු කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් නුඹව দমনය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඒ ඇති. මද කිපුණ ඇතෙක්ව দমনය කරන දක්ෂ ඇත් ගොවියෙක් වගේ මං වීරිය අරගෙන නුඹව দমনය කරනවා. ඒ සිත නුඹ හොඳට দমনය වුණා. ඍජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් দমনය වුණා වගේ. අසුන් দমনය කරනවා වගේ මටත් මේ සුන්දර නිවන් මාගේ ගමන් කරන්නට පුළුවන් වුණා. හැමදාම මේ නිවන් මඟ පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි. ඒ සිත ඇත් රජෙක්ව යකඩ ධම්මල් වලින් කණුවක බඳිනවා වගේ මන් නුඹව භාවනා අරමුණේ බැඳලා තියෙන්නේ. ඊතා හොඳින් සිහිය පිහිටුවාගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරවල මේ සිත හදාගත්තු නිසා හැම භවෙන්ම මන් නිදහස් වුණා. ඉඳුරන්ගෙන් අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි මේ සිත නොමග යන්නේ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග යන ස්වභාවය වනසල දැම්මා. භාවනාවෙන් සිත සුමකට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකලා ඒ නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදය ලබාගත් කෙනෙක් වෙන්න. ඒ සිත මං නුඹට වසඟ වෙලා හිටියේ මෙන්න මේ විදියට. අසුබ දේ සුබ විදියට දැක්කේ. අනිත්‍ය දේ නිට්ටය විදියට දැක්කේ. දුක් දේ සැප විදියට දැක්කේ. සිත විසින් මාව නොමග යවුවා. ගමේ ගොඩේ මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිදින්ම නේද මේ සිත ඇසුරු කරන්නේ. ඒ සිත මේ සුන්දර වනාන්තරයේ වැහි වලාකුළු වලින් ලස්සන වුණ මේ කඳු වලල්ලේ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මාත් දැන් අවුලක් නැති සිටින් මේ කඳු වලල්ලට වෙලා ඉන්නවා. ඒ සිත නුඹ පෙරදුන බවට මට කිසිම සැකයක් නැහැ. ඒ සිත යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසු වෙලා ගියොත් වසඟ වුණොත් ඒ කාම සැපය අනුභව කරන්ට ගියොත් එයාලා ඔක්කොම අවිද්‍යාව ඇතුළටම යනවා. එයාලා ඔක්කොම මායාවේ වසඟයටම යනවා.
ආයායමත් උපදින්න කැමති හැම කෙනෙක්ම ඒ සිත ආයායමත් උපදින්න කැමති හැම කෙනෙක්ම නුඹගේ ගෝලයෝ